අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෛශික සංප්‍රයුක්තය නැත්නම් බල දෙකක සංප්‍රයුක්තය ගන්නෙ කොහොමද සහ දුනුතරාදි පාඨාංක තැටිතරාදි පාඨාංක ගැන. ඉස්සල්ලාම අපි බලමු මොකක්ද දෛශිකයක් කියලා කියන්නේ. නැත්නම් අදිශයක් කියන්නේ මොකක්ද කියලා. අදිශයක් කියලා කියන්නේ අදිශ රාශියක් කියලා කියන්නේ යම්කිසි භෞතික රාශියක් අපිට විස්තර කරගන්න පුළුවන් නම් විශාලත්වය විතරක් ඉදිරිපත් කරලා අපි ඒ වගේ රාශීන් වලට කියනවා අදිශ රාශි. ඒ කියන්නේ උදාහරණ ගත්තාම කාලය, ස්කන්ධය, උෂ්ණත්වය ඒ වගේ රාශීන් අපිට විස්තර කරන්න උවමනා වෙන්නේ රාශියේ විශාලත්වය විතරයි. හැබැයි සමහර රාශීන් තියෙනවා ඒ රාශිය විස්තර කරන්න විශාලත්වය විතරක් දීලා හරියන්නේ නැහැ. දැන් වස්තුවක් තියෙනවා මෙහෙම අපි බලය යොදනවා මේ පැත්තට නිව්ටන් 10ක. ඒ වස්තුව මත නිව්ටන් 10 වලින් මේ පැත්තට යොදපුවාම ලැබෙන ප්‍රතිඵලය වෙනස්. මේකේ ලැබෙන ප්‍රතිඵලය මෙහා පැත්තට චලනය වීම, මෙයාගේ ප්‍රතිඵලය මේ පැත්තට චලනය වීම. එතකොට ප්‍රතිඵලය වෙනස් වෙනවා දිශාව වෙනස් වෙනකොට. ඒක නිසා මේ රාශිය විස්තර කරන්න එයාගේ විශාලත්වයට අමතරව දිශාවත් අනිවාර්යෙන්ම කියන්න ඕන. ඒක නිසා යම් කිසි රාශියක් තියෙනවා නම් විශාලත්වය වගේම දිශාවත් අනිවාර්යයෙන්ම කියන්න ඕන. ඒක විස්තර කරන්න සම්පූර්ණයෙන් ඒ වගේ රාශීන් වලට කියනවා අපි දෛශික රාශීන් කියලා. දෛශික වලට උදාහරණ විස්ථාපනය, ප්‍රවේගය, බලය ඒ වගේ ඒවා ඉතිරින්නේ දෛශික කොටසට. දැන් දෛශිකයක් අපිට ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න කියනවා. ප්‍රස්ථාරිකව නිරූපණය කරනවා කියලා කියන්නේ දෛශිකයක් රූපයකින් ඇදලා ඉදිරිපත් කරනවා කියන එක. ඒකට අපිට පුළුවන් යොදා ගන්න රේඛා ඛණ්ඩයක්. හිතන්නකෝ අපිට තියෙනවා උතුරු පැත්තට නිව්ටන් 50ක බලයක්. අපිට මේක රූපයකින් ඇදලා ඉදිරිපත් කරන්න කියන්නේ නැත්නම් ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න කියනවා. එතකොට අපි කරන්නේ රේඛා ඛණ්ඩයක් පාවිච්චි කරන සඳහා ඒ අඳින රේඛා ඛණ්ඩයේ මේ අවශ්‍යතා ටික තෘප්ත වෙන්න ඕනේ. නිරූපණය කරන්න තියෙන විශාලත්වයට, දෙකෙන් නිරූපණය කරන්න තියෙන දෛශිකයේ විශාලත්වයට අපි අඳින රේඛාවේ දිග සමානුපාතික වෙන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් මේක අපිට පුළුවන් සෙන්ටිමීටර 10ක දිගකින් යුක්ත රේඛාවකින් දක්වන්න 1 නිව්ටන් 1 සෙන්ටිමීටරයකින් නිව්ටන් 5ක් දක්වන විදිහට අරගෙන. ඒතකොට අපි අඳින රේඛාව විශාලත්වයට සමානුපාතික වෙන්න නම් අඳින රේඛාවේ දිග අපි අඳින රේඛාව නිරූපණය කරන්න තියෙන දෛශිකයට සමාන්තරව තියෙන්න ඕනේ. ඒ වගේම අපි අඳින රේඛාව මත නිරූපණය කරන්න තියෙන දෛශිකයේ යොමු වෙලා තියෙන දිශාව අපි කියන එකට අභිදිශාව කියලා ඒක ඊතලයකින් යොදලා තියෙන්න ඕන. මේ විදිහට අපිට දෛශිකයක් ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන්. රේඛා ඛණ්ඩයකින් ඒ රේඛා ඛණ්ඩය විශාලත්වය රේඛාවේ දිග දෛශිකයේ විශාලත්වයට සමානුපාතික වෙන්න ඕනේ, සමාන්තර වෙන්න ඕනේ, අභිදිශාව ඊතලයකින් දක්වලා තියෙන්න ඕන. ඊට පස්සේ අපිට මේ දෛශිකේ නම් කරන්න පුළුවන් එක්කෝ කැපිටල් ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරලා මෙන්න මේ විදිහට නැත්නම් සිම්පල් අකුරක් පාවිච්චි කරනවා නම් උඩින් හරි යටින් හරි ඉරක් පොඩි ඉරි කැලක් ගහලා අපිට මේක දෛශිකයේ නම් කරන්න පුළුවන්. right. දැන් හිතන්නකෝ අපිට දෛශික දෙකක් තියෙනවා. AB සහ BC කියලා. AB කියලායි CD කියලායි දෛශික දෙකක් තියෙනවා. මේ දෛශික දෙක අපිට සමාන වෙන්න තෘප්ත කරන්න ඕන අවශ්‍යතාව ඉදිරිපත් කරන්න පුළුවන්. දෛශික දෙක AB සහ CD මේ දෛශික දෙක සමාන වෙන්න නම් අනිවාර්යෙන් ඉස්සල්ලාම වෙන්න ඕනේ මේ දෛශික දෙක එකම જાතියෙන් වෙන්න ඕනේ. සමජාතීය වෙන්න ඕනේ. පළවෙනි එක සමජාතීය. ඒ කියන්නේ AB දෛශිකයේ විස්ථාපනයක් නම් CD දෛශිකයත් විස්ථාපනයක්ම වෙන්න ඕනේ. AB දෛශිකයේ ප්‍රවේගයක් නම් CD දෛශිකයත් ප්‍රවේගයක්ම වෙන්න ඕනේ. කිසිම වෙලාවක විස්ථාපනයක් ප්‍රවේගයක් එක්ක සංසන්දනය කරන්න බෑ. එකම જાතිය වෙන්න ඕනේ. පළවෙනි එක සමජාතීය වෙන්න ඕනේ. දෙවෙනි එක විශාලත්වයේ සමාන වෙන්න ඕනේ. තුන්වෙනි එක එකිනෙකට සමාන්තර වෙන්න ඕනේ. හතරවෙනි එක අභිදිශා සමාන වෙන්න ඕනේ. මෙන්න මේ අවශ්‍යතා හතර තෘප්ත වෙනවා නම් දෛශික දෙකක් ගත්තොත් ඒ දෛශික දෙක දෛශිකෝ සමානයි. දැන් හිතුවොත් අපි සමාන්තරාශ්‍රයක සමජාතීය දෛශික මෙන්න මේ විදිහට සම්මුඛ පාද වලින් නිරූපණය කරලා තිනවා කියලා. AB දෛශිකය සහ CD දෛශික කියන සමජාතීය දෛශික දෙක සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද වලින් නිරූපණය කරලා තියෙනවා. එතකොට මොකද්ද කියන්න පුළුවන් AB සහ CD දෛශික ගැන? පළවෙනි කාරණේ හරියනවා සමජාතීය. දෙවෙනි කාරණේ හරියනවා විශාලත්වයෙන් සමානයි. මොකද සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද විශාලත්වයෙන් සමාන නිසා. එකිනෙකට සමාන්තරයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. ඒ නිසා දෛශික දෙකත් එකිනෙකට සමාන්තර වෙනවා. ඊතලයේ යොදලා තියෙන විදිහට දෛශික දෙක සමාන මේ අභිදිශාත් සමාන වෙන නිසා මේ කාරණා හතරම තෘප්ත වෙන නිසා මේ දෛශික දෙක දෛශිකව සමානයි. ඒ කියන්නේ යම්කිසි සමජාතීය දෛශික දෙකක් සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද වලින් නිරූපණය කරන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් මේ දෛශික දෙක දෛශිකව සමානයි කියලා. right. දැන්
අපි බලමු දෛශික දෙකක සංප්‍රයුක්තය කොහොමද අර්ථ දක්වන්නේ කියලා. දෛශික දෙකක සංප්‍රයුක්තය කියලා කියන්නේ දෛශික දෙකක සංප්‍රයුක්තය කියලා කියන්නේ ඒ දෛශික දෙකෙන් ලැබෙන යම්කිසි භෞතික ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒ භෞතික ප්‍රතිඵලයම ලැබෙන විදිහට යොදන්න ඕන තනි දෛශිකයට කියනවා අපි ඒ දෛශික දෙකේ සංප්‍රයුක්තය කියලා. උදාහරණයක් ගත්තොත් උතුරු පැත්තට මීටර 5ක විස්ථාපනයක් ගිහිල්ලා ආයමත් නැගෙනහිර පැත්තට මීටර 5ක විස්ථාපනයක් ලැබනවා නම් එතකොට මේ ප්‍රතිඵල මේ මෙතන දෛශික දෙකක් තියෙනවා. උතුරු පැත්තට තියෙන විස්ථාපනයක් සහ නැගෙනහිර පැත්තට තියෙන විස්ථාපනය. මේ දෛශික දෙකෙන් ලැබෙන අන්තිම ප්‍රතිඵලය ඕනනම් ගන්න පුළුවන් මෙන්න මෙතන ඉඳන් මෙතනට ගිහිල්ලා. ඒක නිසා මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය මෙන්න මේකයි කියලා කියනවා. right? දෛශික දෙකක සංප්‍රයුක්තය කියලා කියන්නේ දෛශික දෙකකින් ලැබෙන භෞතික ප්‍රතිඵලයම ලැබෙන විදිහට යොදන්න ඕන තනි දෛශිකය. අපිට දෛශික දෙකක සංප්‍රයුක්තය හොයන්න ප්‍රමේයක් තියෙනවා සමාන්තර ආශ්‍ර ප්‍රමේය කියලා. right? දැන් සමාන්තර ආශ්‍ර ප්‍රමේය කියන්නේ ඉස්සෙල්ලා සමාන්තර ආශ්‍ර ප්‍රමේය යොදන්න දෛශික දෙකක් තෘප්ත වෙන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තමයි හිතන්නකො දෛශික දෙක සංප්‍රයුක්තව හොයන්න තියෙන්නේ මෙන්න මේ දෛශික දෙකේ. මේ දෛශික දෙක වෙනුවට යොදන්න ඕන තනි දෛශිකය හොයන්න. මේකේ සංප්‍රයුක්තය හොයන්න නම් සමාන්තර ආශ්‍ර ප්‍රමේය කෙලින්ම යොදන්න පුළුවන්. හැබැයි මෙහෙම දෛශික දෙක තියෙනවා නම් සංප්‍රයුක්තව හොයන්න තියෙන දෛශික දෙක මේ විදිහට නම් තියෙන්නේ සමාන්තර ආශ්‍ර ප්‍රමේය කෙලින්ම යොදන්න බෑ. පොඩි වෙනස් කිරීමක් කරලා තමයි සංප්‍රයුක්තය හොයන්න සමාන්තර ආශ්‍ර ප්‍රමේය දාන්න වෙන්නේ. මොකද මේ දෙකේ තියෙන වෙනස බලන්න. මේ ලක්ෂය තමයි මේ දෛශිකයටයි පොදු ලක්ෂය වෙන්නේ. ඒ ලක්ෂයේ ඉඳලා මේ දෛශිකයේ තියෙන ඉතිවතට මේ දෛශිකයේ තියෙන ඉතිවතට ඒක නිසා මේ විදිහට තියෙනවා නම් අපිට සමාන්තර ආශ්‍ර ප්‍රමේය යොදන්න පුළුවන්. කෙලින්ම. හැබැයි මෙතනදී දෛශික දෙකේ ක්‍රියා රේඛාවන්ට පොදු ලක්ෂය වෙච්ච මේක ඉවතට මේක තිබුණාට මේක තියෙන්නේ වෙතට යොමු වෙලා. ඒක නිසා සමාන්තර ආශ්‍ර ප්‍රමේය යොදද්දී මේක කෙලින්ම යොදන්න බෑ මේ අවස්ථාවේදී. මේක පොඩි වෙනස් කිරීමක් කරලා තමයි යොදන්න වෙන්නේ සමාන්තර ආශ්‍ර ප්‍රමේය. ඒ වෙනස් කිරීම මම දෛශික වෙනස් කිරීමක් විදිහට නෙමෙයි කරන්නේ. මේ බලන්නකො මේ දෛශිකයේ ගිනල්ලා මම මෙතනින් තියනවා. ඒකම ගිනල්ලා තියබ්බ නිසා මේකට සමාන්තරයි මේක. ඒ වගේම මේකම ගෙනල්ලා තිබ්බ නිසා විශාලත්වයෙන් සමානයි මේකමයි ගෙනාවේ සමජාතීයයි. ඒ වගේම අභිදිසත් සමාන නිසා මෙතන තියෙන දෛශිකයමයි මෙතන ගෙනත් තියලා තියෙන්නේ. එතකොට අර අපි කියපු විදිහට මේ දෛශික දෙක සකස් වෙනවා. දෛශික දෙකේ ක්‍රියා රේඛාවන්ට පොදු ලක්ෂය මේක තියෙන ඉතිවතට මේක තියෙන ඉතිවතට ඒක නිසා මේකට සමාන්තර ආශ්‍ර ප්‍රමේය දාන්න ඕන. හැබැයි ඒ වෙලාවේදී දෛශික දෙක අතර කෝණය මෙතන තිබ්බ තීට නෙමෙයි. මෙන්න මේ කෝණය 180 රින තීටයි දෛශික දෙක අතර කෝණය වෙන්නේ. දැන් අපි හිතමුකෝ මේ විදිහට තියෙන්නේ දෛශික දෙක කියලා හදිසියෙත් දෙන විදිහට තියෙනවනම් ඒ විදිහට හදාගෙන තමයි සමාන්තර ආශ්‍ර ප්‍රමේය දාන්න පුළුවන් වෙන්නේ. සමාන්තර ආශ්‍ර ප්‍රමේයෙන් කියනවා සංප්‍රයුක්තය හොයන්න තියෙන දෛශික දෙක. මේ සමාන්තර ආශ්‍ර ප්‍රමේය. සංප්‍රයුක්තය හොයන්න තියෙන දෛශික දෙක ප්‍රස්ථාරිකව නිරූපණය කරොත් අපි දන්නවා දැන් ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න. ප්‍රස්ථාරිකව නිරූපණය කරොත් ඒ දෛශික දෙක බද්ධපාද විදිහට තියෙන සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරාට පස්සේ දෛශික දෙක හරහා යන විකර්ණයෙන් සංප්‍රයුක්තය ලැබෙනවා. ඒක තමයි ප්‍රමේය කියන්නේ. මොකක්ද? අර විදිහට තියෙනවා නම් ඒ විදිහට නැත්නම් ඒ විදිහට හදාගෙන අර අපි කියපු විදිහට හදාගෙන ගත්තාට පස්සේ ඒන දෛශික දෙක ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න. ඊට පස්සේ ඒ දෛශික දෙක බද්ධපාද විදිහට තියෙන සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරන්න. එහෙම සම්පූර්ණ කරපුවාම සමාන්තරාශ්‍රය විකර්ණ දෙකක් ලැබෙනවා. හැබැයි අර අපි සලකන දෛශික දෙක හරහා යන විකර්ණයෙන් සංප්‍රයුක්තය ලැබෙනවා. උදාහරණයක් ගමුකෝ අපි හිතන්නකෝ අපිට තියෙනවා මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය ගන්න. විශාලත්වය නිව්ටන් 50යි, නිව්ටන් 40යි, අංශක 30කින් ආනතෝ ක්‍රියා කරන දෛශික දෙකට සංප්‍රයුක්තය හොයන්න කියනවා. එහෙනම් ඉස්සලාම අපි මොකද්ද කරන්න ඕනේ සමාන්තර ප්‍රමේය පාවිච්චි කරලා කරනවා නම් ඉස්සලාම අපි මේකට සුදුසු අනුපාතයක් අරගෙන මේක ප්‍රස්ථාරිකව මේ දෛශික දෙක නිරූපණය කරන්න ඕනේ. මම හිතනවා 1 සෙන්ටිමීටරයකින් නිව්ටන් 5ක් දක්වනවා කියලා. right. දැන් මේ අනුපාතයේ හැටියට මේ දෛශිකයේ ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න සෙන්ටිමීටර 10ක දිගකින් යුක්ත රේඛාවක් ඕනේ. ඒක නිසා මම මේකට සමාන්තරවයි ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න ඕනේ. අඩි රූලක් අරගෙන හරියට සෙන්ටිමීටර 10ක් මාක් කරලා මේ දෛශිකයේ ප්‍රස්ථාරිකව නිරූපණය කරනවා. ඒතර මේක සෙන්ටිමීටර 10ක දිගකින් යුක්ත රේඛාවකින් නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉඳන් කෝණමානය පාවිච්චි කරලා අංශක 30ක කෝණයක් ලකුණු කරගෙන මේ දිශාව මෙයාගේ දිශාව ලකුණු කරගන්නවා. එතකොට මේ රේඛාව මත තමයි මෙයාව නිරූපණය කරන්න වෙන්නේ. මේ අනුපාතයේ හැටියට අපිට මේක නිරූපණය කරන්න සෙන්ටිමීටර 8ක දිගකින් යුක්ත රේඛාවක් උවමනා වෙනවා. මේක 8යි සෙන්ටිමීටර.
ඊට පස්සේ මොකක්ද කිව්වේ? මේ දෛශික දෙක ප්‍රස්ථාරිකව නිරූපණය කරාට පස්සේ මේ දෙක බද්ධපාද විදියට තියෙන සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරන්න ඕන. කොහොමද සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරන්නේ? මේ රේඛාවට මේ ලක්ෂ්‍ය හරහා රේඛාවක් ඇඳ ගන්න ඕන. මේ රේඛාව ඇඳ ගන්න අපිට පුළුවන් විහිද චතුරස්‍රය සහ රිරූල පාවිච්චි කරලා ওই දේ කරන්න. එහෙම නැත්නම් කවකට්ට පාවිච්චි කරලා සමාන්තර රේඛාවක් ඇඳ ගන්නත් අපිට පුළුවන්. කවකට්ට පාවිච්චි කරලා අඳිනවා නම් මේ කවකට්ටක සෙන්ටිමීටර් 10ක දිගක් අරගෙන මෙතනින් කවකට්ටේ තුඩ තියලා මෙහෙන් තාපයක් ගන්නවා. ඊට පස්සේ සෙන්ටිමීටර් 8ක දිගක් කවකට්ටට අරගෙන තුඩ මෙතනින් තියලා මෙහෙම ගහගත්තාම අපිට මේ දෙක කැපෙන තැන අල්ලලා යා කරගත්තොත් මේ රේඛා මේ ලක්ෂ්‍ය දෙක අපිට සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරගන්න පුළුවන්. ওই විදිහට සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරනවා. ප්‍රමේය කියන්නේ එහෙම සම්පූර්ණ කරාට පස්සේ විකර්ණ දෙකක් තියෙනවා. මේකත් එක විකර්ණයක්, මේකත් විකර්ණයක්. හැබැයි ප්‍රමේය කියන්නේ මේ දෙක හරහා යන විකර්ණයේ සංප්‍රයුක්තය ලැබෙනවා කියලා. ඒ කියන්නේ මේකෙන් තමයි සංප්‍රයුක්තය ලැබෙන්නේ. හිතන්න මේකෙන් සංප්‍රයුක්තය ලැබෙන්නේ. එහෙනම් මේකේ දිග අපි මැනගන්න වෙනවා. දිග ආවේ අපිට හිතන්නකෝ සෙන්ටිමීටර් මේක ඇඳහම හරියට ඇඳගත්තාන් පස්සේ සෙන්ටිමීටර් 12ක් ආවා කියලා. එතකොට සංප්‍රයුක්තයේ විශාලත්වය මේකෙන් හොයන්න පුළුවන්. මේ රේඛාවෙන් සංප්‍රයුක්තය ලැබෙන්නේ. රේඛාවේ විශාලත්වය දිගේ අගය සෙන්ටිමීටර් 12යි. ඒක නිසා 1 සෙන්ටිමීටරේ නිව්ටන් 5ක් දක්වන නිසා දෛශික දෙකේ සංප්‍රයුක්තයේ විශාලත්වය හොයන්න මේක වැඩි කරන්න ඕනේ 5න්. එතකොට සංප්‍රයුක්තයේ නිව්ටන් 60යි. දිශාවත් අපිට වැදගත්. මොකද දෛශිකයක් කියලා කියන්නේ දිශාවක් සහිත රාශියක්. ඒක නිසා මෙන්න මේ කෝණය අපි මැනගන්න ඕන. මේ කෝණය මැනගත්තාම අපිට මේ දෛශිකයත් එක්ක සාදන දිශාව හොයාගන්න පුළුවන්. මේ කෝණය අනිවාර්යයෙන්ම මැනගන්න වෙනවා 15 නෙමෙයි. සමාන්තර ආශ්‍රයක විකර්ණයකින් කෝණය සමච්ඡේදනය කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ කෝණය මැනලා තමයි මෙයාගේ සංප්‍රයුක්තයේ දිශාව අපිට හොයන්න වෙන්නේ. right. දැන් සමාන්තර ආශ්‍ර ප්‍රමේය පාවිච්චි කරලා සංප්‍රයුක්තය හොයන්න පුළුවන් වුණාට ගණන් හදනකොට ඔය වගේ රූප ඇඳින්න එක කරදරයි. මොකද සමාන්තර රේඛා අඳින්නවා, කෝණ අඳින්නවා, වැඩ ගොඩක් කරලා තමයි සංප්‍රයුක්තය හොයන්න වෙන්නේ. එහෙම හෙව්වොත් සමහර අය රේඛාවල විශාලත්ව සහ දිශාවන් ගන්නකොට තියෙන නිර්වාදිතාවය අනුව සංප්‍රයුක්තයේ අගය කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අපි දැන් යනවා සංප්‍රයුක්තය හොයන්න ගණිතමය ප්‍රකාශනයක් ගොඩනගන්න. ඒතකොට ගණිතමය ප්‍රකාශනය නැත්නම් සූත්‍රයක් කියනවා නම් සංප්‍රයුක්තයේ විශාලත්වය ගන්න සහ දිශාව හොයන්න ඒකේ කෙලින්ම ආදේශ කරපුවාම අපිට එන්නේ හරිම ප්‍රතිඵල. ඒක නිසා මුලින්ම හැබැයි මේක ගොඩනගද්දි මේ ප්‍රකාශනය ගොඩනගන්න විතරක් අපි සමාන්තර ආශ්‍ර ප්‍රමේය පාවිච්චි කරනවා. හැබැයි එතනින් පස්සේ ගොඩනගාගත්තට පස්සේ අපි සමාන්තර ආශ්‍ර ඇඳෑදින්නේ නැහැ. ගාන ගන්න කෙලින්ම ප්‍රකාශනය ආදේශ කරලා සුරු කරනවා. හිතන්නකෝ විශාලත්වයේ A හා B කියන දෛශික දෙකක් තීටා කෝණයක් ආනතෝ ක්‍රියා කරනවා. මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය අපිට හොයන්න තියෙනවා. සංප්‍රයුක්තය අපි R කියලා හිතමු. මේකයි හොයන්න තියෙන්නේ. මේකට අපි සමාන්තර ආශ්‍ර ප්‍රමේය පාවිච්චි කරනවා. සමාන්තර ආශ්‍ර ප්‍රමේය පාවිච්චි කරද්දී මුලින්ම කරන්න ඕනේ දෛශික දෙක ප්‍රස්ථාරිකව නිරූපණය කරගන්න. ඉස්සල්ලා මේ දෛශිකය ඇඳ ගන්නවා. තීටා කෝණයක් ආනතෝ B දෛශිකය ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ දෙක හරහා යන මේ දෙක බද්ධපාද විදියට තියෙන සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරගන්නවා. දැන් ওই විදිහට සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරගත්තාට පස්සේ ප්‍රමේය කියන්නේ සංප්‍රයුක්තය ලැබෙන්නේ මෙන්න මේ විකර්ණයෙන් කියලා. එහෙනම් මෙයාව හොයාගන්න එක තමයි වැඩි. මම මෙහෙම දෙයක් කරනවා. මේ රේඛාව දික් කරනවා. දික් කළා මෙතන ඉඳන් රේඛාවක් ලම්බකයක් ඇඳ ගන්නවා මෙයාට. මේකට සමාන්තරයි මේක. මොකද සමාන්තර ආශ්‍රයක් නිසා. ඒක නිසා මේ පාදයේ නිරූපණය වෙන දෛශිකයක් බීමයි. මේ කෝණය තීටා නම් මේ කෝණයක් තීටාමයි. එහෙනම් මේ පාදයේ දිගයි මේ පාදයේ දිගයි අපිට කියන්න පුළුවන්. අපි කලින් වීඩියෝ එකකදී කතා කරා මේ අගයන් හොයන හැටි. මේක B නම් මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නිසා මේක කර්ණයට කෝණයට බද්ධව තියෙන පාදයේ කර්ණය සුවයෙන් ලිව්වොත් B cos θ ඉන්නේ. සම්මුඛ පාදයේ අගය ලියන්න ගියොත් එන්නේ B sin θ. දැන් අපිට ත්‍රිකෝණයක් ඇවිල්ලා තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණ. මම මේ ත්‍රිකෝණේ නම් කරනවා ABC කියලා. ඔය ඍජුකෝණී ත්‍රිකෝණේ මට වොමනා වෙන්නේ මෙන්න මේක. කර්ණයේ දිග හොයන එක. කර්ණයේ දිග ගන්න පුළුවන් ආර වර්ගය මේකට පයිතගොරස් සම්බන්ධය දාලා. පයිතගොරස් සම්බන්ධය දැම්මොත් මොකක්ද වෙන්නේ? ආර වර්ගය කියලා කියන්නේ මෙහෙම ලියමුකෝ අපි ඉස්සල්ලාම AC වල වර්ගය සමානයි AB වල වර්ගය ධන BC වල වර්ගය කියලා එන්නේ. දැන් මේකට ආදේශ කරොත් AC වෙනුවට දාන්න පුළුවන් R වර්ගයේ සංප්‍රයුක්තයේ වර්ගය සමානයි AB වෙනුවට දාන්න පුළුවන් A ධන B cos θ ඒකේ සම්පූර්ණ වර්ගය ධන BC වෙනුවට දාන්න පුළුවන් B
b sin theta කියලා. දැන් මේක සුළු කරොත් r වර්ගයට එනවා a වර්ගය ධන මේක x ධන y වල වර්ග ප්‍රකාශනයේ ප්‍රසාරණය කරනවා වගේම ප්‍රසාරණය කරන්න පුළුවන්. මේක වර්ගය ලිව්වා මේ දෙන්නගේ ගුණිතය වගේ දෙගුණයක් ලිව්වා. ඊට පස්සේ මේකේ වර්ගය ලිව්වා. මේකේ වර්ගය කියලා කියන්නේ b cos theta b වැඩි කිරීම cos theta. හරියට xy වල වර්ගය ලියනවා වගේ මේක ලියන්න පුළුවන්. x වර්ගය y වර්ගය. ඒතර මේක ලියන්න වෙන්නේ b වර්ගය cos වර්ගය theta ධන b වර්ගය මේකත් වර්ග කරන්න එපා. b වර්ගය sin වර්ග theta කියලා ඉන්නේ. දැන් මේකෙන් a වර්ගය ධන 2ab cos theta මේකෙන් b වර්ගය එළියට ගත්තාම අපිට එනවා cos වර්ගය θ ධන sin වර්ගය θ කියලා එකක්. ඒතකොට මේක වෙනුවට අපිට දාන්න පුළුවන් 1. ඒක බොහොම පහසුවෙන්ම අපිට ඔප්පු කරන්න පුළුවන්. ඔයගොල්ලෝ අර කලින් වීඩියෝ එකේදී අපි sin θ cos θ ලිව්වා ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇසුරේ. ඒකේ sin වර්ගය ඒකේ සමීකරණ වර්ග කරලා එකතු කරලා පොඩි සුළු කිරීමක් කරොත් මේක එකකට සමාන වෙනවයි කියලා බොහොම පහසුවෙන් ඔප්පු කරන්න පුළුවන්. මේක අපි ගන්නවා මම ඔප්පු කරන්න යන්නේ නැහැ මෙතනදී වෙලාව අඩු නිසා. මේක අපි ගන්නවා 1යි කියලා. එතකොට අපිට සමීකරණයක් එනවා r වර්ගය සඳහා. r වර්ගය සඳහා එනවා ප්‍රකාශනය. r වර්ගය සමානයි a වර්ගය ධන මම මේක කලින් දිනවා b වර්ගය ධන 2ab cos θ. එහෙනම් සංප්‍රයුක්තයේ විශාලත්වය අපිට මේකේ ගන්න පුළුවන්. දැන් සංප්‍රයුක්තයේ විශාලත්වයේ විතරක් අරගෙන හරියන්නේ නෑ. අපිට සංප්‍රයුක්තයේ සාධන දිශාවත් වැදගත්. මම දිශාව හොයන්න ඒත් එක්ක සාධන කෝණය ඇල්ෆා කියලා ගන්නවා. right. එතකොට මේකෙන් ඇල්ෆා වල tan ඇල්ෆා ලියන්න පුළුවන්. කොහොමද tan ඇල්ෆා ලියන්න පුළුවන්? සම්මුඛ පාදය. ඒ කියන්නේ මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මේ පාදයේ දිග අපි හොයාගත්තනේ a sin θ කියලා. සම්මුඛ පාදයේ දිග a sin θ බෙදීම බද්ධ පාදයේ දිගෙන්. ඒ කියන්නේ a ධන b cos θ වලින් සංප්‍රයුක්තේ සාධන කෝණය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඇල්ෆා සමානයි tan ප්‍රතිලෝම a sin θ බෙදීම a ධන b cos θ කියලා එනවා. දැන් මේ සමීකරණ දෙකේම ඉතා වැදගත් වෙනවා මෙතන පාවිච්චි කරලා තියෙන කෝණය. කෝණය ගද්දී ඉතා වැදගත් දෙයක් තියෙනවා. මෙතන ආවට ගියාට කෝණය ලකුණු කරන්න බෑ. දෛශික දෙක තියෙන්නේ මේ විදිහට නම්. එතකොට දෛශික දෙකේ ක්‍රියාරේඛාවට පොදු ලක්ෂයෙන් නම් දෛශික දෙකේ ක්‍රියාරේඛාවන් දෙකම තියෙන්නේ ප්‍රතිවිරුද්ධව නම් විතරයි මෙතන කෝණය මෙතනට දාන්න පුළුවන්. හදිසියේදවත් දෛශික දෙක තියෙන්නේ මේ විදිහට නම්. මේ කෝණය අතන කෝණේ විදියට දාන්න බෑ. ඒ කියන්නේ මෙතනදී අපි මේක මේ විදියට හදාගෙන ඉන්න ඕන. අපි කියපු ඉස්සලා කතා කරපු විදියට හදාගෙන ඉන්න. එතකොට මෙතන කෝණය 180 ඍණ θ. මෙතන එන 180 ඍණ θ තමයි මෙතන කෝණීය විදියට දාන්න ඕනේ. එතකොට සංප්‍රයුක්තයේ මෙහෙම තියෙනවා නම් කෙලින්ම මේකේ ආදේශ කළා හරියන්නේ නැහැ θ. මෙතන තියෙන කෝණය කෙලින්ම θ විදියට වෙන. ඒතකොට යකේ වෙනස් වෙනවා. මොකද මෙතනදී කෝණීය විදියට අපි දාන්න ඕනේ. මේ විදියට ආවට පස්සේ එන කෝණය තමයි මෙතන කෝණීය විදියට දාන්න ඕනේ. එතකොට එන්නේ වර්ගය ධන b වර්ගය ධන 2ab cos 180 ඍණ θ. මේක අපි දන්නවා සුළු කරන්න. මේක යම්කිසි මේ ක්‍රමයකට අපිට මේක සුළු කරන්න පුළුවන්. ඒකට යම්කිසි ක්‍රමයක් තියෙනවා. ඒක අපි කතා කරලා තියෙනවා මේ පන්තිවලදී. මේක අපිට ලියන්න පුළුවන් cos 180 ඍණ θ කියලා කියන්නේ ඍණ cos θ මිසක් cos θ නෙමෙයි. එතකොට එන්නේ r වර්ගය සමානයි a වර්ගය ධන b වර්ගය ධන මෙතනට එන්නේ ඍණ. මේ ඍණ මේකෙන් වැඩිව ඍණ 2ab cos θ. හදිසියදොත් ඒකේ ගැන හරි අවබෝධයක් නැතුව දැම්මොත් නිකම්ම කෝණේ දැම්මොත් සමීකරණේ එතකොට එන්නේ වැරදි උත්තරයක්. හරියට බලලා ගන්න ඕන. තියරි එක හරියට තියෙන්න ඕන. නිකම් භාගෙට ඉගෙනගෙන මේ හරියන්නේ නැහැ. සම්පූර්ණ තියරි එක හරි විදියට ඉගෙන ගත්තොත් තමයි හරි මේ ප්‍රශ්නයකට හරියට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි මේකෙන් උදාහරණයක් හදමු. හිතන්නකෝ අපිට දීලා තියෙනවා දෛශික දෙකක්. ඒ දෛශික දෙක විශාලත්වයෙන් සමානයි කියලා තියෙනවා. දෛශික දෙකක විශාලත්ව සමාන දෛශික දෙකක් කියලා තියෙනවා. ඒ දෛශික දෙකේ සංප්‍රයුක්තය හිතන්නකෝ දෛශික දෙකේ ගුණිතය වගේ 3 ගුණයක් කියලා දීලා තියෙනවා. කියන්නේ අපිට මොනවද දීලා තියෙන්නේ? දෛශික දෙක විශාලත්වයෙන් සමානයි.
කියන්නේ A කියන දෛශිකය අපි x කියලා ගත්තොත් B කියන දෛශිකයේ අගයත් xම වෙනවා. විශාලත සමාන නිසා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා සංප්‍රයුක්තයේ වර්ගය r වර්ගය මේ දෙන්නගේ ගුණිතය වගේ x වර්ගය වගේ තුන් ගුණයක්ලු. එහෙමනම් දෛශික දෙක අතර කෝණය කොච්චරද? මේකයි ප්‍රශ්නේ කියලා හිතන්නකො. ඉතින් මේ අගයන් මම මේ සමීකරණය ආදේශ කරනවා. r වර්ගය වෙනුවට දාන්න පුළුවන්. මේ r වර්ගය තමයි 3x වර්ගය. 3x වර්ගය සමානයි. a වෙනුවට තියෙන්නේ x වර්ගය ධන. b වෙනුවට තියෙන්නේ x වර්ගය ධන. 2යි a වෙනුවට x b වෙනුවට x cos theta ඒ හොයන්න තියෙන්නේ. දැන් මේක සුළු කරොත් 3x වර්ගය සමානයි මේ දෙක එකතු කරන්න පුළුවන් 2x වර්ගය ධන මෙතනත් තියෙන්නේ 2x වර්ග cos theta කියලා. මේකයි සුළු කරන්න බෑ. මොකද මෙතන cos theta පදයක් තියෙන නිසා. මෙයා සුළු කරන්න පුළුවන් මෙයාත් එක්ක. මේ පදේ මෙහෙට ගේන්න. එතකොට එන්නේ 3x වර්ගය ඍණ 2x වර්ගය සමානයි 2x වර්ග cos theta කියලා. එතකොට මේකෙන් අඩු කරපුවාම x වර්ගය සමානයි 2x වර්ග cos theta. එතකොට මේක සුළු කරපුවාම cos thetaට එන්නේ භාගයයි කියලා. ඉතින් cos theta භාගයයි නම් theta වල අගය අංශක 60යි. එහෙනම් මේ දේ වෙන්න නම් දෛශික දෙකේ හා b කියන දෛශික දෙක අංශක 60 ගාන තේකින් ක්‍රියා කරොත් තමයි සම්ප්‍රයුක්තේ විශාලතේ වගේ ගුණිතේ වගේ තුන් ගුණයකට සමාන වෙන්නේ. right. දැන් අපි බලමු ඊළඟට දුනුතරාදියකින් නැත්නම් තැටිතරාදියකින් පාඨාංකයක් ගත්තාම ඒ පාඨාංකය ලැබෙන්නේ කොහොමද කියලා. මොකක්ද කියලා. right. දෛශික දුනුතරාදියක් ගත්තාම ඇත්තටම දුනුතරාදියක පාඨාංකය කියලා කියන්නේ ඒකේ එල්ලලා තියෙන වස්තුවේ ස්කන්ධයම නැත්නම් බරම නෙමෙයි. දුනුතරාදී පාඨාංකේ නිරූපණය වෙන්නේ දුනුතරාදියේ කොක්කට සම්බන්ධ වෙලා තියෙන තන්තුවේ හට ගන්න ආතතිය තමයි දුනුතරාදී පාඨාංකයෙන් නිරූපණය වෙන්නේ. ඒක හැම වෙලාවෙම මෙයාගේ බරටම සමාන නැහැ. සමහර වෙලාවට සමාන වෙන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙදිම බරට සමාන නොවෙන්න පුළුවන්. තැටිතරාදියක පාඨාංකය කියලා කියන්නේ තැටිතරාදියක් මත තිබ්බ වස්තුවක් මත තැටිතරාදිය මගින් යෙදෙන අභිලම්භ ප්‍රතික්‍රියා බලය තමයි තැටිතරාදී පාඨාංකයෙන් නිරූපණය වෙන්නේ. ඒකත් හැම වෙලාවෙම එයා මත තිබ්බ වස්තුවේ බරට සමාන නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. සමාන වෙන්නත් පුළුවන්. right. දැන් හිතන්නකෝ අපි තැටිතරා මේ දුනුතරාදියක් උත්තෝලකයක එල්ලලා තියෙනවා. හරි. දුනුතරාදී පාඨාංකයෙන් නිරූපණය වෙන්නේ දුනුතරාදියේ කොක්කට සම්බන්ධ කරලා තියෙන තන්තුවේ ආතතිය. හැම වෙලාවෙම අපි හොයන්න ඕනේ මෙන්න මේක. right. හිතන්නකෝ අපි දුනුතරාදියක් එල්ලලා තිනවා ලිෆ්ට් එකක. ඒ ලිෆ්ට් එකේ දුනුතරාදී එල්ලලා එයාගෙන් එල්ලලා තිනවා කියලා හිතන්නකෝ කිලෝග්‍රෑම් 3ක ස්කන්ධයක්. දැන් මේ ලිෆ්ට් එක ඉහළට යනවලු දෙකක තොරණයකින්. මේ යන අවස්ථාවකදී දුනුතරාදී පාඨාංකය මෙන්නොත් කීයද කියලා එන්නේ කියලායි අපි බලන්න යන්නේ. දැන් මෙයාට මත එදෙන බල ටික මම මුලින්ම ලකුණු කරනවා. මොනවද එදෙන බල? මෙයාගේ බර තියෙනවා 30 සහ තන්තුවේ හට ගන්න ආතතිය මෙයා මත ක්‍රියා කරනවා ඉහළට t. මගේ අරමුණ මේ t හොයන එක. එහෙනම් මම මොකක්ද කරන්නේ? මේ t එක හොයන්න නම් මේ කිලෝග්‍රෑම් 3ට f සමානයි m දානවා. ඉහළට. මොකද වස්තුව තෝරගත්තා බාහිරය හඳුනාගත්තා බල ලකුණු කරා මතකයිනේ. ඊට පස්සේ දිශාව තෝරගෙන f සමානයි මේ වල ආදේශ කරනවා. f විදියට දාන්න ඕනේ. ඉහළට දාන නිසා t තියෙනවා ඉහළට 30 තියෙන්නේ පල්ලෙහාට t ඍණ 30 සමානයි 3යි a වෙන්නේ 2යි. ඒතකොට t වලගේ එනවා 36යි නිව්ටන් කියලා මේකේ හා පැත්තට ගෙනිච්චාම. ඒ කියන්නේ පාඨාංකය අපි සාමාන්‍ය කිලෝග්‍රෑම් වලින් දෙන්නේ. ඒතකොට මේකේ පාඨාංකය වෙන්නේ 3.6යි. එල්ලුවේ කිලෝග්‍රෑම් 3ක ස්කන්ධයක්. හැබැයි පාඨාංකයේ විදියට ඇවිල්ලා තියෙන ඊට වඩා වැඩි අගයක්. දැන් හිතන්නකෝ මේ පද්ධතිය මේකම දැන් කියන්නේ සිරස්ව ඉහළට තොරණය වෙන පද්ධතියක් තුල දුනුතරාදියක් එල්ලලා තියෙනවා නම් එයාගේ පාඨාංකය ඇත්ත බරට වඩා පෙන්වන පාඨාංකය වැඩි. හිතන්නකෝ පහළට තොරණය වෙනවා කියලා මේ පද්ධතිය. මෙහෙමම මේක තොරණය වෙන්නේ පහළට. දෙකක තොරණයකින්. එතකොට මම කිලෝග්‍රෑම් 3ට සමානයි මේ දාන්න වෙන්නේ පහළට. එතකොට f විදියට දාන්න ඕනේ පහළට දාන නිසා 30 ඍණ t සමානයි m එක වෙන්නේ 3යි තොරණයේ පල්ලෙහාට තියෙන්නේ 2යි. එතකොට මේකෙන් t ගත්තොත් එන්නේ මේක එහාට ගෙනියන්න වෙනවා මේක මෙහාට ගෙනියන්න වෙනවා 24යි නිව්ටන්. ඒ කියන්නේ පාඨාංකය 2.4යි කිලෝග්‍රෑම්.
මේකෙදිත් අපිට පේනවා පැටිතරක් දුන් කරාදී පාඨාංකයට බර වෙලා නැහැ. සිරස්ව පල්ලෙහාට නම් පද්ධතියේ තොරණේ තියෙන්නේ. ඒ වෙලාවේදී පාඨාංකය ඇත්ත බරට වඩා අඩු වෙලා. ඒ කියන්නේ පද්ධතියට තියෙන සිරස් තොරණිය මත යාගේ පාඨාංකය වෙනස් වෙන්න පුළුවන්. ඔය වගේමයි පැටිතරාදීක පාඨාංකය වෙනස් වීමත් සිද්ධ වෙන්නේ. අපි බලමුකෝ දුන් කරාදී පාඨාංකයක දුන් කරාදී මේ විදිහට පද්ධතියක එල්ලලා තියෙනවා නම් දුන් කරාදී පාඨාංකය කොහොමද වෙන්නේ කියලා. වස්තුවක් දුන් කරාදී මෙතනින් එල්ලලා තියෙනවා. මේකෙන් එල්ලලා තියෙනවා තව වස්තුවක්. කිලෝග්‍රෑම් හිතන්න මෙයාගේ 1 කිලෝග්‍රෑම් මේකෙන් එල්ලලා තියෙනවා කිලෝග්‍රෑම් 2ක්. මේකෙන් එල්ලලා තියෙනවා තව 1 කිලෝග්‍රෑම් එකක්. හරි. දැන් අපෙන් අහනවා දුනුතරාදී පාඨාංකය කොච්චරද? මේක මෙහෙම කියලා අත්හැරියාපම මේ දුනුතරාදී පෙන්නන පාඨාංකය කොච්චරද කියලා. එහෙනම් අපි හොයන්න ඕනේ දුනුතරාදී කොක්ක හොයාගෙන මුලින්ම ඒකට සම්බන්ධ කරලා තියෙන තන්තුවේ ආතතියයි අපි හොයන්න ඕනේ. මෙන්න මේකයි හොයන්න තියෙන්නේ. මම ඒකට දාගන්නවා T කියලා. මේක තමයි අපි හොයන්න ඕනේ. මේක හොයන එක තමයි අපේ අරමුණ. දැන් මේක හොයන්න නම් පද්ධතිය මෙහෙම තියලා අත්හැරියාපම මේ පද්ධතිය පල්ලෙහාටයි තොරණේ වෙන්නේ. ඒ මේ පැත්ත බරයි මේ පැත්තට වඩා. ඒ නිසා මේ පද්ධතිය මේ පැත්තට තොරණේ වෙනවා. ඒක නිසා මෙයාගේ පාඨාංකය හොයන්න නම් මුලින් මේ චලනය වන තොරණය හොයාගෙන ඉන්න ඕනේ. ඒක නිසා මම ඉස්සල්ලාම පද්ධතියේ එක එක කොටස් චලනය වන තොරණය හොයාගන්න යනවා. දැන් මේ ගානේ මොහොම අත්හැරපහම තොරණය හොයන්න තිබ්බොත් මේක මේ විදිහට තියෙනවා නම් ඇති දෙයක් නෑ. අපි කලින් F සමානයි මේ දාන ගණන් හදන වීඩියෝ එකේදී මේ වගේ ගණන් කතා කරා. කිලෝග්‍රෑම් 1යි මේ පැත්තෙන් කිලෝග්‍රෑම් 3යි නම් තියෙන්නේ. මේ පද්ධතිය අත්හැරියාපුවම මෙයා චලනය වෙන තොරණය හොයන එක අමාරු දෙයක් නෙමෙයි. මේ වගේමයි මෙතන තියෙන පද්ධතියක්. මේ වගේමයි මෙතන තියෙන පද්ධතියක්. මොකක් කරලා ගත්තොත්ද? මෙන්න මේ දෙන්නා එකම වස්තුවක් විදියට සලකලා ගත්තොත්. අපිට එහෙම සලකන්න පුළුවන්. මොකද අපි කලින් සීමාවන් දැම්මා. වස්තුවන් විදියට වස්තුන් දෙකක් එකතු කරලා ගන්න පුළුවන් වෙන්න නම් අනිවාර්යයෙන් මේ දෙන්න චලනය වෙන්න ඕනේ එකම තොරණයකින් එකම පැත්තට. මේකෙදි මේක අත්හැරිපුවා මෙයා ඉහළට චලනය වෙනවා මේ දෙන්නම එකතු වෙලා චලනය වෙන්නේ පල්ලෙහාට. ඒක නිසා වස්තුව විදියට මේ දෙන්නම එකට සලකලා F සමානයි m දාන්න පුළුවන්. ඒ නිසා මුලින්ම මේ වගේ. ඒකෙදි වස්තුව විදියට මේ දෙන්නම එකට සලකලා F සමානයි m දානවා. එතකොට මෙන්න මේ T කියලා කියන්නේ මේ දෙන්න අතර ඇතිවන බලයක් නිසා, අභ්‍යන්තර බලයක් නිසා, බාහිර බලයක් නොවන නිසා F සමානයි m දාදී මේක එන්නේ නැහැ. right? එතකොට අපි වස්තුව විදියට මෙයාව තෝරගත්තා. එහෙනම් වස්තුව තෝරගත්තට පස්සේ බාහිරය හඳුනා ගන්නවා පොළොවයි මේ තන්තුවයි කියලා. ඊට පස්සේ බාහිර බල ටික ලකුණු කරනවා. මොනවාද? බර තියෙනවා පල්ලෙහෙන්. පොළොව මගින් මෙයා මත ඇති කළ නිව්ටන් 30ක මේ තන්තුවේ හට ගන්නවා ආතතිය මම ඒක T ඩෑෂ් කියලා ගන්නවා. දැන් කිලෝග්‍රෑම් F සමානයි m දාන්නේ කිලෝග්‍රෑම් 1 සහ 2 සලකලා මේ දෙන්නම එකට සලකලා පල්ලෙහාට. එතකොට F විදියට දාන්න ඕනේ 30 ඍණ T ඩෑෂ් සමානයි ස්කන්ධය වෙන්නේ දෙන්නගේ මේක 3යි A මේක එක කියලා නම් කරනවා. ඊළඟට මම F සමානයි මේ දානවා කිලෝග්‍රෑම් එකට මෙයාට විතරක් ඉහළට. එතකොට ඉන්නේ වස්තුව මේක තත් සැලකුවාම බාහිරයේ වෙන්නේ මේ තන්තුව සහ පොළව ඒව වලින් ඉදෙන බල ටික මම දැන් ලකුණු කරා. මෙයා චලනය වෙන්නේ ඉහළට නිසා ඉහළට සමානයි මේ දානවා T ඩෑෂ් ඍණ 10 සමානයි 1යි A මේක දෙක කියලා නම් කරනවා. මේකෙන් මට T ඩෑෂ් කින් වැඩක් නැහැ. තොරණය හොයාගත්තා නම් මට මේ T එක හොයාගන්න තිබ්බා. ඒ නිසා මේ සමීකරණේ T ඩෑෂ් කැපෙන විදිහට සමීකරණ දෙක එකතු කරනවා. එකතු කරපුවම මේ පැත්තේ ඉතුරු වෙන්නේ 20 සමානයි 4යි A කියලා. ඒතර මේකෙන් A වලා ගේනවා 5ක් කියලා. තොරණේ යගේ 5යි. නම් තොරණේ යගේ දැනගත්ත නිසා මෙයාට F සමානයි මේ දැම්ම නම් T හොයාගන්න තිබ්බා. දැන් මෙයා මතේ දෙන බල ටික ලකුණු කරොත් මොනවාද? මම දැන් F සමානයි මේ දාන්න යන්නේ කිලෝග්‍රෑම් 2කට විතර. එයා මතේ දෙන බල ටික ලකුණු කරොත් බර තියෙනවා නිව්ටන් 20ක්. ඒ වගේම මෙතන තන්තුවේ ආතතිය තියෙනවා T. මම එයාට F සමානයි මේ දාන්න කිලෝග්‍රෑම් 2කට පල්ලෙහාට චලනය වෙන නිසා පල්ලෙහාට දානවා. එයා චලනය වෙන තොරණයත් මේ තොරණයමයි. මොකද මේ දෙන්නම එකටමයි චලනය වෙන්නේ. F සමානයි මේ මෙයාට පල්ලෙහාට දැම්මොත් F වෙන්නේ 20 ඍණ T සමානයි 2යි A 10යි. ඒතර මේක සුළු කරපුවාම A 5යි. ඒතර මේක සුළු කරපුවාම T වලා ගේනවා 10යි නිව්ටන් නැත්නම් පාඨාංකය එන්නේ කිලෝග්‍රෑම් 1යි කියලා. හරි. ඔය විදිහට අපිට
තැටි තරා දුන් තරාදි පාඨාංක ගණන් හදන්න පුළුවන්.